තව එකක් අපි ලියා ගමු මෙතන පල්ලෙහායි. තොගය. අපි ලියමු මෙහෙම විකිණීමට ඇති භාණ්ඩ. විකිණීමට ඇති භාණ්ඩ. විකිණීමට ඇති භාණ්ඩ. මේකට අවසාන තොගය කියලාත් අපි කියනවා. අවසාන තොගය නැත්නම් තොගය කියලා ලිව්වත් එච්චර ප්‍රශ්නයක් නැහැ. හරි. විකිණීමට ඇති භාණ්ඩ. ඉක්මනට ලියා ගන්න. හරි නේද? හරි. එහෙනම් අපි ඊළඟට මෙහෙම කරමු. දැන් මම තව පාරක් නේ වත්කම් ගැන චුට්ටක් මතක් කරලා ඉන්නම් මෙහෙම. දැන් ඔයගලන්ට මතක නම් මම කලින් පාඩම පැහැදිලි කරද්දි කිව්වා මම වත්කම් විතරයි පැහැදිලි කරේ. මම කලින් පැහැදිලි කරද්දි කිව්වා වත්කමක තියෙන ලක්ෂණ 4ක් තියෙනවා කියලා. මම මෙන්න මේ ටික ඔයාලට බේස් කෙටියෙන් මේ විදිහට කියා දෙන්නම්. දැන් ඔයගලන්ට මෙහෙම මතක තියාගන්න පුළුවන් වත්කමක ලක්ෂණ මතක තියාගන්නකොට. දැන් මම මේ වත්කමක ලක්ෂණ ලියන්නයි යන්නේ. වත්කමක ලක්ෂණ. දැන් අපි මේ වත්කමක ලක්ෂණ කතා කරද්දී ඔයගලන්ට මෙන්න මෙහෙම හදා ගන්න පුළුවන්. සිංහල වල කාල කීයක් තියෙනවද? 3ක් තියෙනව නේද? මම මේක කෙටියෙන් කියා දෙන්න පාවිච්චි කරන්නේ මේ ක්‍රමය. සිංහල වල කාල 3ක් තියෙනවා. එකක් තමයි අතීත කාල, වර්තමාන කාල, අනාගත කාල. අතීත, වර්තමාන, අනාගත. අනාගත. මෙන්න මෙහෙම ලියා ගන්නවා. ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ ඉතලා බලන්න වත්කමක් ගැන. වත්කමක් උදාහරණයක් විදිහට අපි ගමු මෝටර රථයක්. නිදසුන් විදිහට ගන්න පුළුවන් එකක් ඉතලා බලන්න. නිදසුන් විදිහට මෝටර රථ වගේ හිතන්නකෝ. මෝටර රථේ කොහොමද හම්බෙලා තියෙන්නේ? ඒ කියන්නේ ඔයගලන් ගෙදර තියෙන වාහනයක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයේ තියෙන වාහනයක් වෙන්න පුළුවන්. කොහොමද හම්බෙලා තියෙන්නේ? අතීතේ නම් ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහි වෙලා. නැත්නම් සිදුවීමක ප්‍රතිඵලයක් වීම. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙනවා. වර්තමානයේ නම් පාලනය කළ හැකි වීම. ඒ කියන්නේ අපිට පුළුවන් මේ වාහනේ ඕනනම් මොඩිෆයි කරන්න, වාහනේ ඕනනම් ස්ටිකර් ගහන්න පුළුවන්, වාහනේ ඕනනම් පරණ එන්ජින් එකක් අයින් කරලා වැඩි ධාරිතාවයක් තියෙන එකක් දාන්න පුළුවන්. ඒ වගේ. වර්තමානයේ පාලනය කළ හැකි වීම. ඊට පස්සේ අනාගතේ නම් අනාගතේ අනාගතේ නම් ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එනවා. ඒ කියන්නේ අපිට ඕන නම් පුළුවන් මේ වාහනේ විකුණලා ගාණක් ගා ගන්න. නැත්තම් මේ වාහනේ එක්ක හයර් දුවලා ගාණක් වා ගන්න පුළුවන්. නැත්තම් අපිට වෙන පිටායට දෙන්න පිටායට හයර් එකක් දීලා භාණ්ඩ ටිකක් ප්‍රවාහනය කරනවා වගේ වියදම් අඩු වෙනවා. ඒ කියන්නේ අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරට ගලා ගැනීමක් වෙනවා. අනාගතේ ආර්ථික ප්‍රතිලාභ ගලා එයි. ආර්ථික ප්‍රතිලාභ ගලා එයි. ඉතින් ඔයගොල්ලෝ හිතලා බලන්න මෙන්න මේ ලක්ෂණ තුන තියෙන ඕනෙම දෙයක් තමයි අපි වත්කමක් කියලා කියන්නේ. දැන් මේක මතක තියාගන්න කෙටි විදිය තමයි අතීත වර්තමාන අනාගත කියලා තුන ගන්න. ඊට පස්සේ හිතලා බලන්න වත්කමක් අතීතේ නම් කොහොමද හම්බෙලා තියෙන්නේ? ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදියට. වර්තමානයේ නම් පාලනය කරන්න පුළුවන්. අනාගතේ නම් ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එනවා. ඉතින් ඔයාගෙන් වත්කමක නිර්වචනය අහුවොත් මේ තුන කියන්නේ එක දිගට. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන වර්තමානයේ පාලනය කළ හැකි අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නව දැන්. ඒකම තමයි මෙතන තියෙන කපාටින් highlight කරලා මේ. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස කියලයි අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එනවා කියලයි පාලනය කරනවා කියලයි. හැබැයි අර තියෙද්දි පිළිවෙට නෙමෙයි තියෙන්නේ. ඉතින් ඔයා දැන් කොයි විදියට කිව්වා එකම නිර්වචනය තමයි හැදෙන්නේ. අතීත ගනුදෙනුවක නැත්නම් සිදුවීමක ප්‍රතිඵලයක් අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එනවා වර්තමානයේ පාලනය කරනවා. අපි කියනවා වත්කමක් කියලා.
ඉතින් ඒ ටිකම තමයි තියෙන්නේ වත්තමක ලක්ෂණ විදියට. ඔයාට ඒක highlight කරගන්න පුළුවන්. ලක්ෂණ. අතීත ගනුදෙනුවක සිදුවීමක ප්‍රතිඵලයක් ව්‍යාපාර ආයතනයේට පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ වර්තමානයේ ඒක වඩ ඔන්න ලියාගත්ත හැකි වර්තමානයේ කියලා. අනාගත ආර්ථික ව්‍යාපාර තුළට ගලා ඒමේ හැකියාවක්. ඒ කියන්නේ ගලා ඒම කියන එක. කිරිවැය හෝ වගේ විශ්වාසදායී මයින්ඩ් පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් අපිට පොත්වල පෙන්නන්න බෑනේ වටින්නේ නැත්තම්. හරි. ඉතින් මෙන්න මේවා තමයි වත්කමක තියෙන ලක්ෂණ. අතුම තරමේ මෙන්න මේ තුනවත් මතක තියාගන්න. මොකද ඔයගොල්ලන්ගේ සාමාන්‍ය පේපර් එකේ ලක්ෂණ දෙකක් වගේ අහනවා. හතරක් අහන්නේ දෙකයි සාමාන්‍යයෙන් අහන්නේ. ඒක නිසා මේ ලක්ෂණ දෙකක් විතර මතක තියාගන්න. හැබැයි ලක්ෂණ ටික මතක නම් අනිවාර්යෙන් නිර්වචනය හදා ගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ අපි ආයෙත් ටියුට් එක පැත්තට යමු. ඊට පස්සේ තියෙනවා වත්කම් වර්ගීකරණය. බලන්න. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ප්‍රමිතියට අනුව වත්කමක වත්කම් පහත පරිදි වර්ග කෙරේ. අපි ලියාගමු අංක 1 ජංගම වත්කම්. අංක 1 ලියාගන්න ජංගම වත්කම්. අංක 2 ජංගම නොවන වත්කම්. අංක 1 ජංගම වත්කම්, අංක 2 ජංගම නොවන වත්කම්. හරි. ඊට පස්සේ බලන්න ජංගම වත්කම්. මෙතන දීලා තියෙනවා ඔයගලන්ට ජංගම වත්කම් වල නිර්වචනය. මේ නිර්වචනය ඇවිල්ලා මම කියපු එකක් නෙමෙයි. මෙන්න මේ නිර්වචනය තියෙන්නේ මෙන්න මේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත අංක 1 කියන තැන. ඒ කියන්නේ මේ ගිණුම් කරන විෂය හදාරද්දී අපි යම් යම් තොරතුරු ගන්න තැන් කීපයක් තියෙනවා. අන්න ඒ ගිණුම්කරණයේ ඔයගලන්ට උගන්වනකොට මේ නිර්වචනය අරගෙන තියෙන්නේ මෙන්න මේ ප්‍රමිතේ. ප්‍රමිතේ නිර්වචනය කියන්න පුළුවන් නම් කෙනෙකුට ඒක තමයි 100%ක් හරිම එක. කවුරුත් වැරදි දාන්නේ නැහැ. හැබැයි ප්‍රමිතේ නිර්වචනය ඔයගලන්ට කියාගන්න බෑ කොහොමද? මේක මතක හිටිනවා අඩුයි. ඒක නිසා මේකට හදපු නිර්වචනයක් මම ඔයාලට දෙන්නම්. මෙතනින් අපි පල්ලෙහා මෙතන ඉඳ තියෙන්නේ. පල්ලෙහා මෙහෙම ඉඳ ටිකක් තියෙනවා. අපි එතන ලියාගමු. මම ඒකත් ලියන්නම්. ඔයගොල්ලෝ කියන ගමන් මම ලියන්නම්. ඔයගොල්ලෝ ලියාගමු මේක. ලියාගන්න සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් තුල විකිණීම සඳහා ඇති පාවිච්චි කිරීම සඳහා ඇති හෝ මුදල් බවට පත්වන වත්කම් ජංගම වත්කම් ලෙස හඳුන්වයි. තව පාරක් කියන්න. සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් තුල විකිණීම සඳහා ඇති පාවිච්චි කිරීම සඳහා ඇති හෝ මුදල් බවට පත්වන වත්කම් ජංගම වත්කම් ලෙස හඳුන්වයි. මේ නිර්වචනය ඔයගලන්ට මතක තියාගන්න පුළුවන් නම් මේක තමයි ඔයගලන්ගේ ජංගම වත්කම් වල නිර්වචනය වෙන්නේ. සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් තුල විකිණීම සඳහා ඇති පාවිච්චි
කිරීම සඳහා ඇති හෝ මුදල් බවට පත්වන වත්කම්. හරි. හරි නේද? ඊට පස්සේ දැන් අපි බලමුද මොනවද මේ ජංගම වත්කම් වලට එන්නේ කියලා. මම කීපයක් ලියන්නම් මෙතන. නිදසුන්. ඔයාලටත් පුළුවන් ටියුට් එකේ ලියාගන්න නිදසුන්. එකක් තමයි විකිණීමට ඇති භාණ්ඩ. විකිණීමට ඇති භාණ්ඩ. මේකට අපි තොගය, භාණ්ඩ, පටු තොග වගේ වචන පාවිච්චි කරනවා. අවසාන තොගයක් කියනවා. විකිණීමට ඇති භාණ්ඩ. ඊට පස්සේ වෙළෙඳ ණය ගැතියන්. නැත්නම් වෙළෙඳ ලැබිය යුතු දෑ. වෙළෙඳ ලැබිය යුතු දෑ. ඊට පස්සේ ගත්තොත් එහෙම මුදල් ශේෂය. මුදල් ශේෂය නැත්නම් අතැති මුදල්. ඊට පස්සේ ගත්තොත් එහෙම ඔයාලා ලියා ගන්න ඕනේ අපි මේ ගත කරන්නේ ගොඩක් අමාරු කාලෙක. ඒක නිසා මෙතන ඉන්න උසස් පෙළ විභාගයට මුහුණ දෙන හැම ළමයෙක්ම ගොඩාක් අවධානයෙන් වැඩ කරන්න ඕනේ. මොකද ඕගොල්ලෝ අද ගන්න තීරණයකින් ඕගොල්ලන්ගේ අනාගතයත් වෙනස් වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. අපි එන ඕගොල්ලෝ හොඳට හිතලා වැඩ කළොත් ඕගොල්ලන්ගේ අනාගතය ලස්සනට හදාගන්න පුළුවන්. ඒක නිසා මහන්සි වෙන්න, විශ්වවිද්‍යාලයට යන්න අරමුණක් තියාගන්න. මම දැක්ක මේ පහුගිය දවස්වල රිසල්ට් ප්‍රතිඵලාවට පස්සේ සමහර අය දාලා තියෙනවා කැම්පස් යනවා කියන එක වැඩක්. ඒ කියන්නේ කැම්පස් යන්න ඕනේ නැහැ ජීවිතේ ජය ගන්න. ඒ වගේ කතා තියලා තිබ්බ ඇත්ත ඒවා. හැබැයි කවුරු හරි කෙනෙක් කැම්පස් යන එක වැඩක් නැහැ කියලා කියන්නේ කැම්පස් ගියේ නැති කෙනෙක් විතරයි. ගිය කෙනෙක් ඒක කියන්නේ නැහැ. ගිය කෙනෙක් කිව්වොත් අන්න එයා කියන එක හරි කියලා පිළිගන්න පුළුවන්. ගියේ නැති අය කියන ඒවා අහන්න එපා. ගිය කෙනෙක් කවදාකවත් එපා කියන්නේ නැහැ. මොකද එයා දන්නවා ඒකෙන් හම්බෙන වටිනාකම. ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔයගලන්ට ගොඩාක් දුර යන්න පුළුවන්. ඒකයි මම මේ කියන්නේ. ඒක නිසා අද ඉඳන් හොඳට වැඩ කරන්න. මොකද කලින් පාඩම ඉච්චර ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක පාඩම් කරන පාඩම. හැබැයි මේ පාඩම ඉඳන් ඔයගලන්ගේ ගණන් හදන කොටස් හම්බෙන්නේ. ඒක නිසා නිතර නිතර පුරුදු වෙන්න ගණන් හදන්න එහෙම වැඩ කරන්න. අනිත් එක මේ වගේ ලෙසන් එකක් මගේ අරගන්න එපා. සමහර අය මේක ඉන්න ගමන් WhatsApp එකෙත් ඉන්නවා. එහෙම කරන්න එපා. එක තැනක ඉන්න. හරි. තව ගත්තොත් එහෙම ස්ථාවර තැන්පතු කෙටි කාලීන. ස්ථාවර තැන්පතු කෙටි කාලීන. ඒ කියන්නේ මාස 3 මාස 6 වගේ ස්ථාවර තැන්පතු. කෙටි කාලීන. මොකද සාමාන්‍යයෙන් ස්ථාවර තැන්පතු කියන එක අපි ගන්නෙ ජංගම නොවන වත්කමක් විදිහට. හැබැයි ඒක මාස 3ක මාස 6ක ස්ථාවර තැන්පතුවක් නම් මුළු ස්ථාවර තැන්පතු ගැන දන්නව නේද? ස්ථාවර තැන්පතුවක් කියන්නේ බැංකුවක නිශ්චිත කාලයකට මුදල් තැන්පත් කරන එක. ඉතින් මාස 3ක ස්ථාවර තැන්පතුවක් කියන්නේ ජංගම වත්කමක්. ඒක. හරි. ඊට පස්සේ තව වැදගත් කොටසක් මම මේකෙන් කියා දෙන්න යන්නේ. පොඩ්ඩක් බලා ගන්න. දැන් මේ නිර්වචනය ගත්තොත් එහෙම ඔයගොල්ලෝ බලන්න සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් තුල මම ඔයගොල්ලන් නිර්වචනය කරද්දි කොහොමද කිව්වේ? අර කෙටියෙන් මතක තියාගන්න ව්‍යාපාරයක මාස 12ක් තුල තියෙන වත්කම්. හැබැයි නිර්වචනය කරද්දි ඔයා කාන්ට කියන්න ඕනේ මාස 12ක් තුල එක්ක විකිණීම සඳහා ඇති. විකිණීම සඳහා ඇති. විකිණීම සඳහා තියෙන්නේ මෙන්න මේ වෙළඳ භාණ්ඩ වගේ වගේ. මේ තියෙන්නේ. විකිණීම සඳහා ඇති. ඊට පස්සේ පාවිච්චි කිරීම සඳහා ඇති. පාවිච්චි කරන්න තියෙන එක සමහරවිට මේ භාණ්ඩයක් වෙන්න පුළුවන්. නැත්නම් ස්ථාවර තැන්පතුවක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල්. ඊට පස්සේ නැත්නම් මුදල් වෙන්න පුළුවන්. ඊට පස්සේ මුදල් බවට පත්වන ඒ ස්ථාවර තැන්පතුවක් වෙන්න පුළුවන්. වෙළඳ ලැබී වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල්. ඉතින් ඔයගොල්ලෝ දන්නවද ඕගොල්ලන්ගේ මේ ටර්ම් පේපර්ස් වල මේ වෙන්නේ ටර්ම් පේපර්ස් වල සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගෙන් අහනවා ව්‍යාපාරයක පවතින ජංගම වත්කම් වලට නිදසුන් මොනවද කියලා අහනවා. සමහර තැන්වල අහනවා ව්‍යාපාරයක විකිණීම සඳහා ඇති ජංගම වත්කම් මොනවද? ව්‍යාපාරයක පාවිච්චි කිරීම සඳහා ඇති ජංගම වත්කම් මොනවද? ව්‍යාපාරයක මුදල් බවට පත්වන ජංගම වත්කම් මොනවද? ඔන්න ඔහොම ඇහුවොත් ඔයා හරියට කියන්න විකිණීම සඳහා තියෙන ජංගම වත්කම් තමයි විකිණීමේදී භාණ්ඩ කියලා කියන්නේ. පාවිච්චි කිරීම සඳහා ඇති ජංගම වත්කම් තමයි මුදල් ශේෂය වගේ කියන්නේ.
මුදල් බවට පත්වන ජංගම වත්කම් තමයි වෙළඳ ලැබිය යුතු දෑ නැත්නම් ස්ථාවර තැන්පතු වගේ කියන්නේ. ඔයගොල්ලෝ හොඳට පාඩම් කරද්දී මේ කරුණ ඔළුවට දාගෙනම පාඩම් කරන්න. ඒතකොට ලේසි මේක. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා අපි ඕනනම් ඒකේ නිර්වචනයත් බලාගෙන යන්නකෝ. ටියුට් එකේ දීලා තියෙන එක. සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල මෙහෙයුම් චක්‍රය කියලා කියන්නේ අර මාස 12 ඇතුළත විකිණීමට හෝ පරිභෝජනය කිරීමට පවතින වෙළඳ පරමාර්ථය. ඒ කියන්නේ අර විකිණීමේ අරමුණින් කියන එක කෙටි කාලයක් ලබාගෙන ඇති. වාර්තා කරන දිනේ සිට මාස 12ක් තුළ උපලබ්ධ වුණු ඇතේ. උපලබ්ධ වුණු ඇතේ කියන්නේ මුදල් බවට පත් වුණු ඇතයි. අපේක්ෂිත වත්කම් සහ භාවිතයේ පිළිබඳ සීමාවන් පනවා නැති මුදල් හා මුදල් වලට සමාන වත්කම්. ඉතින් ඕක මතක තියාගන්න පුළුවන් නම් ඒක නිර්වචනය විදිහට ලියන්න. ඒ නැත්නම් මං කිව් එක ලියන්න. ඒක තමයි අපි සාමාන්‍යයෙන් පොදුවේ පාවිච්චි කරන නිර්වචනය වෙන්නේ. ඊට පස්සේ අපි බලමු ජංගම නොවන වත්කම්. ජංගම වත්කම් නිර්වචනයට අදාළ නොවන සියලුම වත්කම්. ඒ කියන්නේ ව්‍යාපාරයක තියෙන මුළු වත්කම් වලින් ජංගම වත්කම් ටික අයින් කළාට පස්සේ ඉතුරු වෙන්නේ ජංගම නොවන වත්කම්. අපි ඒක නිසුන් ලියා ගමු. මම කෙලින්ම කියන ඔයගොල්ලෝ ලියා ගන්න. ඉඩම් ගොඩනැගිලි මෝටර රථ යන්ත්‍ර උපකරණ ස්ථාවර තැන්පතු ආබාර කියන්නද ඉඩම් ගොඩනැගිලි මෝටර රථ යන්ත්‍ර උපකරණ ස්ථාවර තැන්පතු කියන එක ඉස්සරහින් වරහණක් දාලා ලියන්න දිගු කාලීන කියලා. ඒ නැතත් ඉතින් අපි ගානක නිකම්ම ස්ථාවර තැන්පතු කියලා දුන්නොත් ගන්නේ ජංගම නොවන වත්කමක් විදියට. ස්ථාවර තැන්පතු කියන්නේ ජංගම නොවන වත්කම. අර කෙටි කාලීන කියලා තිබ්බොත් විතරයි අපි ජංගම කියලා ගන්න. ඒ හැර නිකන් තිබ්බොත් අපි ගන්නේ ජංගම නොවන කියන කොටට. හරි ඒ ටික ඇති. තව ගොඩක් තියෙනවා. ওই ටික ඇති දැනට. හරි. මේ අණුව කියලා ඔන්න කොටුවක් තියෙනවා. මේ අණුව අපිට කියන්න පුළුවන් ව්‍යාපාරයක තියෙන මුළු වත්කම් ටික සමාන වෙනවා ජංගම වත්කම් ධන ජංගම නොවන වත්කම් වලට. අපි මේ කොටුව ඇතුලේ ලියාගමු මෙන්න මේක. මුළු වත්කම් නැත්නම් වත්කම් සමානයි ජංගම වත්කම් ධන ජංගම නොවන වත්කම් කියලා. මේක ලියාගන්න ඔය කොටුව ඇතුලේ. ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ දක්වා. හරි නේද? අපි එහෙනම් ආයෙ පාරක් අපි ස්ලයිඩ් වලට යන්. අපි එකෙන් ආයෙ පාරක් කතා කරලා ඉවරලා ආයෙත් එමු ටියුට් එකට. මොන හරි තේරෙන දෙයක් තියෙනවා නම් ඒක අහන්න නැතුව ඉන්න එපා අනිවාර්යෙන් අහන්න. හරි. ඔයගලන්ට මතක ඇති අපි කතා කළා ව්‍යාපාරයක ගනුදෙනු නිසා බියවන දේවල් පහක් තියෙනවා කියලා කිව්වා. අපි එකෙන් වත්කම් ගැන විතරයි කතා කරේ. අපි ඊළඟට බලමු වගකීමක් කියන්නේ මොකක්ද කියලා. වගකීමක්. වගකීමකත් මම මෙතන නිර්වචනයක් දාලා තිනවට බලා ගන්න පුළුවන්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගත ආර්ථික ප්‍රතිලාභ කලා යන්නා වූ වර්තමානයේදී බැඳීමක් පවතින දෑ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් උදාහරණයක් විදිහට මම මෙතන ලියන්න බැංකු ණය. නිදසුන් විදියට ලියන්න බැංකු ණය.
දැන් මේ බැංකු ණය ගත්තොත් එහෙම අපි ව්‍යාපාරයක බැංකු ණයක් ව්‍යාපාරයක බැංකු ණය තියෙනවා ලක්ෂ 5යි. ව්‍යාපාරයකට නැත්නම් බැංකු ණයක් ගත්තා රුපියල් ලක්ෂයයි. එහෙමනේ කියන්නේ. බැංකු ණයක් ගන්න ඕනේ. ලබන අවුරුද්දේවත් බැංකු ණයක් ගන්නවා. නැත්නම් හෙට බැංකු ණයක් ගන්න ඕනේ. එහෙම කියන්නේ නැහැ. හැමතිස්සෙම කියන්නේ බැංකු ණයක් ගත්තා. නැත්නම් ව්‍යාපාරයේ බැංකු ණය ලක්ෂ 2යි එහෙම. ඒ කියන්නේ බැංකු ණයක් උනත් දී වෙලා තියෙන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. ඒ කියන්නේ අතීත සිදුවීමක් නිසා. නැත්නම් අතීතයේදී තමයි ඒක අරගෙන තියෙන්නේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙලා තියෙන වගකීමක්. නැත්තම් වැඩි ඕනේ නැහැ. ඔයගොල්ලෝ හිතන්න ඕගොල්ලන්ගේ ගෙවල් ගාව කඩින් ඔයගොල්ලෝ ණයට බාන්න ගත්තා කියලා. අන්න ඒගොල්ලන්ට අපි කියනවා ණය හිමියන් කියලා. ණය හිමියන්. ඕගොල්ලන්ගේ ගෙවල් ගාව කඩින් ඔයගොල්ලෝ බාන ණයට ගත්තොත් කඩේට කියන්නේ ණයක හිමියන් කියලා. ඔයාගේ ණයේ හිමිකාරයා තමයි කඩේ මුදලාලි. ණයක හිමියන්, ණය හිමියන් කියලා කියනවා. තව වචනයක් තමයි මේකට කියන වෙළෙඳ ගෙවිය යුතු දෑ. වෙළෙන්දන්ට ගෙවන්න තියෙන දේවල්. වෙළෙඳ ගෙවිය යුතු දෑ. මෙහෙමත් කියනවා. එතකොට මේකක් වුණත් දිහි වෙලා තියෙන්නේ ඕගොල්ලෝ කලින් දවසේ ණයට පාන්න ගත්ත නිසා. ඒ කියන්නේ හැමතිස්සෙම වගකීමක් ඇති වෙන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට. අනිවාර්යෙන් අනාගතයේදී මේගොල්ලන්ට සල්ලි ගෙවන්න වෙනව නේද? ඒ කියන්නේ අනාගත ආර්ථික ප්‍රතිලාභ අපි ගාවින් බලාගෙන යනවා. ඒකයි මේ තියෙන දෙවෙනි කෑල්ල විදිහට අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යන්නා වූ වර්තමානයේදී පවතින බැඳීමක්. ඒ කියන්නේ වර්තමානයේ අපි බැඳිලා ඉන්නවා ගෙවන්න. අපි ණයට ගත්තානේ. ඉතින් ගෙවන්න බැඳිලා ඉන්නවා. ඒ අනුව වගකීමක් කියලා කියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන යන වර්තමානයේ තියෙන බැඳීමකට අපි කියනවා වගකීමක් කියලා. උදාහරණ තමයි බැංකු ණය ණය හිමියන් වගේ කට්ටිය. ඒත් එක්කම අපි ඊළඟට කතා කරන්නේ මොකක්ද දන්නවද? වගකීමක තියෙන ලක්ෂණ. ඔයා හොඳ අවධානයෙන් හිටපු කෙනෙක් නම් ඔයාට දැම්ම මෙතනදිම වගකීමක ලක්ෂණ තුනක් බලා ගන්න පුළුවන්. එකක් තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම කියන එක. දෙවෙනි එක තමයි අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ බලාගෙන යනවා කියන එක. තුන්වෙනි එක තමයි වර්තමානයේ තියෙන බැඳීම. හතරවෙනි එක මොකක්ද දන්නවද? දැන් ඔයගොල්ලන්ගෙන් මං ඇහුවොත් දැන් ඔයගොල්ලෝ හිතන්න ගිය අවුරුද්ද බැංකු ණයක් ගත්තා නෑ. ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ගේ ඉතර බයික් එකක් හරි කාර් එකක් හරි තියෙනවා ලීසින් විදිහට අරගත්තා. ලීසින් කියලා කියන්නේ සිංහලෙන් නම් කල් බදු කියලා අපි කියනවා. කල් බදු ක්‍රමයට නැත්නම් ලීසින් විදිහට ඔයගොල්ලන්ගේ ඉතර වාහනයක් ගත්තා නම් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් නේද අද ඇහුවොත් තව කීයක් ඔය ලීසින් සමාගමට ගෙවන්න තියනවද කියලා පුළුවන් නේද කියන්නේ. ඒ කියන්නේ ඕනෙම වගකීමක තවදුරටත් ගෙවන්න තියෙන කාණ හරියටම කියන්න පුළුවන්. මම තව කඩේට රුපියල් 10000ක් ණයයි. මම බැංකුවට ලක්ෂ 10ක් ණයයි. මම තව බැංකුවට ලක්ෂ 10ක් ගෙවන්න තියෙනවා. මම වාහනේට තව ලක්ෂ 8ක් ගෙවන්න තියෙනවා. අන්න ඒ වගේ කියන්න පුළුවන්. ඒ කියන්නේ වටිනාකම නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන්. ඔන්න ඔය ලක්ෂණ හතරට අපි කියනවා වගකීමක තියෙන ලක්ෂණ කියලා අපි බලමු. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙනවා. වර්තමානයේ බැඳීමක් තියෙනවා. අනාගත ආර්ථික ප්‍රතිලාභ බලාගෙන යනවා. වටිනාකම මයින්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ තවදුරටත් හොඳ අවධානයෙන් මේක අහන් හිටියානම් තේරුම් ගත්තනම් ඔයාට බලා ගන්න පුළුවන් වත්කමකයි වගකීමකයි සමානකම් තියනවා නේද කියලා. දැන් ඔයගොල්ලෝ හොඳට නෝට් කරන් හිටියානම් වත්කමක පළවෙනි ලක්ෂණය උනේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙනවා කියන එක. ඉතින් වත්කමක පළවෙනි ලක්ෂණයයි වගකීමක පළවෙනි ලක්ෂණයයි සමානයි. ඒ වගේම වත්කමක අන්තිම ලක්ෂණයයි වගකීමක අන්තිම ලක්ෂණයයි සමානයි. වටිනාකම මයින්න පුළුවන්. වෙනස් වෙන්නේ වත්කමක් නම් වර්තමානයේ පාලනය කරන්න පුළුවන්. වගකීමක් නම් වර්තමානයේ බැඳීමක් තියෙන්නේ. වත්කමක් නම් අනාගත ආර්ථික ප්‍රතිලාභ බලාගෙන එනවා. වගකීමක් නම් බලාගෙන යනවා. ඉතින් ඕගොල්ලෝ වත්කමක ලක්ෂණ ටික විතරක් පාඩම් කරගත්තත් වගකීමක ලක්ෂණ ටික නිකම්ම හදාගන්න පුළුවන්. මොකද ඒකෙම අනිත් පැත්ත තියෙන්නේ. පළවෙනි එකයි අන්තිම එකයි සමානයි. මැද දෙක විතරයි වෙනස් වෙන්නේ. වත්කමක් නම් පාලනය කරන්න පුළුවන්. වගකීමක් නම් බැඳීමක් තියෙනවා. වත්කමක් නම් අනාගත ආර්ථික ප්‍රතිලාභ බලාගෙන එනවා. වගකීමක් නම් බලාගෙන යනවා. අන්න එහෙමයි මතක තියාගන්න. අදම මේක මතක තියාගත්තා නම් හරියි. ඊට පස්සේ වගකීමකුත් ගිණුම් පොත්වල හඳුන ගන්න ඕන නම් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ කරුණු දෙකක් තියෙනවා.
වත්කමක් ගිණුම් පොත්වල වගකීමකුත් ගිණුම් පොත්වල හඳුන ගන්න නම් අනිවාර්යයෙන්ම වටිනාකම මයින්ඩ් පුළුවන් වෙන්න ඕන. අන්න ඒක හොඳට මතක තියාගන්න. අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යාමක් තියෙනවා. මෙන්න මේ දෙක තියෙනවා නම් විතරයි අපි වගකීමක් වුණත් ගිණුම් පොත්වල හඳුන ගැනීමක් කරන්නේ. දැන් ඔයගලන්ට ටිකක් තේරුණා ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ අපි බලමුද ව්‍යාපාරික තියෙන වගකීම් වර්ග කරන්නේ කොහොමද කියලා. ව්‍යාපාරික තියෙන වගකීම් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි වගකීමක් කියලා කියන්නේ ඒ ගෙවන්න තියෙන දෙයක් සාමාන්‍යයෙන් කියනවනම් අන්නේ ගෙවන්න තියෙන දේ මාස 12ක් තුල ගෙවන්න ඕන. මාස 12ක් තුල निराකරණය කරන්න ඕනේ වගකීමක් නම් අපි කියනවා ජංගම වගකීමක් කියලා. මාස 12ක් දෙනා වැඩි කාලයකදී ගෙවන්න ඕන නම් ජංගම නොවන වගකීමක් කියලා කියනවා. උදාහරණයක් විදිහට ඕගලන් ගෙවල් ගාව කඩෙන් ඕගලන් ණයට කඩු ගත්තා නම් බාන් ණයට ගත්තා නම් කඩේ මුදලාලි වට අවුරුද්දක් විතර දෙනවද? නෑ නේද? ඊළඟ මාසේ නැත්නම් දවස් 45කින් සති දෙකකින් ගෙවන්න කියලා තමයි දෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ බැංකුවකින් ණයක් ගත්තොත් ඔයගලගේ වාහනේ ලීසින් ක්‍රමයට ගත්තොත් ඒගොල්ලෝ අවුරුදු 3ක් 4ක් 5ක් විතර දෙනව නේද? එතකොට ඔය බැංකු ණය වගේ දේවල් ජංගම නොවන වගකීම්. ඔය ණය හිමියෝ නැත්නම් වෙළඳ ගෙවිතු දේ වගේ දේවල් ජංගම වගකීම් විතර අපි ගන්නවා. හරි. ඊට පස්සේ අපි හිමිකමුත් දැන්ම කතා කරලා යන්නේ. එතකොට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන කොටස අවසන් වෙනවා. ඒක නිසා මම ඒකත් දැන්ම කතා කරනවා. ඊට පස්සේ අපි කතා කරමු හිමිකම් ගැන. හිමිකම. දැන් මේ හිමිකම් කියන එක කතා කරද්දී ගොඩාක් ලේසියි ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට මතකද අපි කතා කළා ව්‍යාපාරයක තියෙන සම්පත් ටික අයිතිකරුගේ අයිතියටයි බාහිර පාර්ශ්වයන්ගේ අයිතියටයි සමාන වෙනවා කියලා. ඒ කියන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට වත්කම් කියන්නේ මොනවද කියලා කිව්වා. වගකීම් කියන්නේ මොනවද කියලා කිව්වා. එහෙනම් හිමිකම කියලා කියන්නේ මොකක්ද කියලාට තේරුම් ගන්න බැරිද? ඒ කියන්නේ මෙහෙම හිතන්න. අපි බලමු එහෙමයි. අපි හිතමු ඕගොල්ලන්ගේ ගෙදර තියෙන සම්පත් ඔක්කොම රුපියල් 1000යි කියලා. ඒ කියන්නේ වාහනේ, ගොඩනැගිල්ල, ඉඩම ඔක්කොම, ලී බඩු ඔක්කොම ටික රුපියල් 1000යි වටින්නේ කියලා හිතන්න. ඕගොල්ලෝ බැංකුවට ණය රුපියල් 200ක්. ඒ කියන්නේ බැංකුවට රුපියල් 200ක් ගෙවන්න තියෙනවා. මං අහුවොත් ඔයාගේ හිමිකම කීයද කියලා? තාපාරක් කියන ඔයා ගාව ඕගොල්ලන් ගෙදර තියෙන ඔක්කොම සම්පත් වල වටිනාකම රුපියල් 1000යි. හරිද? ඕගොල්ලෝ බැංකුවට රුපියල් 200ක් ගෙවන්න තියෙනවා. බැංකුවටයි කඩවල වලටයි ඔක්කොටම රුපියල් 200ක් ගෙවන්න තියෙනවා. මං අහන එතකොට ඕගොල්ලන්ගේ හිමිකම කීයද කියලා. කියන්න උත්තරයක් කියවලත් එක්ක. නෑ උත්තරයක් නෙමෙයි වෙලා තියෙන්නේ. අද ටියුට් එක දෙනවද? අද ටියුට් එක දෙනවද? ඒ කියන්නේ අද ටියුට් එක දෙනවද කියලා කියන්නේ මේ පන්තියෙන්ද? පන්ති අරණ එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ. මම ඔයගලන්ට ටියුට් එක දැනට ඔයගලන්ට print out එකක් ගන්න බැරි වෙයිද? බලමු මම ඊට පස්සේ උත්තරයක් දෙන්නම්. මොකද මේ කාලේ මමවත් තාම ගම්පහ ටවුන් එකට ගියේ නෑ ඒකයි. මොකද එහෙම යන්න බෑනේ ඇත්තටම හොඳ නෑනේ. ගම්පහ මේ රොබින් වාර්තා වෙන වැඩිනේ. ඊයේත් 30 ගාණක් විතර ඉඳලා තියෙනවා ටවුන් එකේ. ඒක නිසා මේ ටිකක් රිස්ක් එකක් තියෙනවා. පන්ති වලට ගෙන්න ගන්නත් බෑනේ ඔයගොල්ලන්ව. සහ ID කාඩ් එකේ නම්බර් එකත් බලනවානේ. ඒක නිසා බලමු මම මොකක් හරි ක්‍රමයක් හදන්න බලන්නම්. කුරිය කරන්න හැදුවත් ඒකත් හරි ගියේ නෑ. මට කලින් මම try කරා කුරිය කරන්න ඔයගොල්ලන්ට. බලමු. මොකක් හරි දැනට මොකක් හරි ටියුට් එක හරි ගමු. අද ක්ලාස් එක කරනවා කිව්වා. හරි මම පොඩ්ඩක් බලන්නම් ඊ ගැන. මොකද මට තාම දැනුවත් කිරීමක් කරේ නෑ ක්ලාස් එක කරනවා කියලා. හරි මම පොඩ්ඩක් ඒක බලලා ඔයගලන්ට කියන්නම් මෙසේජ් එකක් දාන්න. මොකද මේ මට කවුරුත් දැනුම් දුන්නේ නෑ ඒක. හරි මේ බලමු අපි. ක්ලාස් එකේ අද ඇරියොත් මට ටියුට් එක දෙන්න පුළුවන්. මොකද මම ටියුට්ස් ගහලා තියෙන්නේ ඔයගලන්ට. මම පොඩ්ඩක් බලන්න. හරි. ඔයගොල්ලෝ දැන් මට මම අර අහපු උත්තරේට ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් මම කැමතියි. ඔයගොල්ලන්ගේ ඔක්කොම වත්කම් රුපියල් 1000යි නම් ඔක්කොම සම්පත් ටික රුපියල් 1000යි නම් බාහිර පාර්ශ්වයන්ට තියෙන ඒ කියන්නේ මේ බාහිර පාර්ශ්වයන් ගත්ත බැංකු ණය කඩවල වලට ඔක්කොම රුපියල් 200ක් වගේ ගෙවන්න තියෙනවා නම් මං අහන්නේ හිමිකම කීයද? 800යි. රුපියල් 800යි නේ. හරි. ඉතින් අපි හිමිකම් නිර්වචනය කරගන්නේ අන්න එහෙම තමයි. ඔයගොල්ලෝ ඒ උත්තරේ ගත්ත විදියට. ඒ කියන්නේ ව්‍යාපාරික වත්කම් වලින්
වගින් කියලා තියෙනවා. වත්කම් වලින්. වත්කම් වලින් වගකීම් අඩු කළ පසු ලැබෙන අගය. ව්‍යාපාරික වත්කම් වලින් වගකීම් අඩු කළාට පස්සේ හම්බෙන අගයට තමයි අපි හිමිකම් කියලා කියන්නේ. මේ හිමිකම කියන එක ස්කන්ධය, ශුද්ධ වත්කම්, ප්‍රාග්ධනය වගේ වචන වලට අපි හඳුන්වීමක් කරනවා. හරි. එහෙනම් අපි එන මේ ටිකත් ඔයගලගේ ටියුට් එකේ සටහන් කර ගැනීමක් කරමු. හරි. liabilities වගකීම්. බලන්න අතීත සිදුවීමක් තුලින් පැන නගින ඒවා නිරවුල් කිරීමේදී අනාගත ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් ව්‍යාපාරය තුලින් පිටතට ගලා යාමක් අපේක්ෂා කරන ඒකකයක පවතින වර්තමාන බැඳීම්. ඒක highlight කරගන්න. ඊට පස්සේ අපි මෙතන ඉඩ තියෙන තැන නිදසුන් කියලා දාලා ලියාගමු. බැංකු ණය වෙළඳ ගෙවිය යුතු දෑ බැංකු ණය වෙළඳ ගෙවිය යුතු දෑ. ඔන්න ඒකට වරහණක් දාලා ලියන්න ණය හිමියන් කියලා. වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ ණය හිමියන්. ඊට පස්සේ බැංකු අයිරාව තව එකක් ලියාගන්න උකස් ණය ඊට පස්සේ තව ලියාගමු අපි තව එකක් ගෙවිය යුතු වියදම් හරි බලමු අපි ඊට පස්සේ තව පාරක් කියන්නද බැංකු ණය වෙළඳ ගෙවිය යුතු දෑ ඊට පස්සේ උකස් ණය බැංකු අයිරාව වෙළඳ බැංකු ණය වෙළඳ ගෙවිය යුතු දෑ උකස් ණය බැංකු අයිරාව ගෙවිය යුතු වියදම් ඊට පස්සේ තියෙනවා බලන්න වගකීමක පහත ලක්ෂණ තිබිය යුතුය කියලා. අතීත ගනුදෙනුවක සිදුවීමක ප්‍රතිඵලයක් වීම වර්තමානයේ බැඳීමක් පැවතීම අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමේ හැකියාවක් තිබීම අගේ විශ්වාසදායීව මැනිය හැකි වීම. හරි. ඔයගොල්ලෝ මෙන්න මේ කලින් වත්කම් වල තුන්වෙනි ලක්ෂණේ හතරවෙනි ලක්ෂණේ පොඩ්ඩක් highlight කරලා ඒක ඉස්සරහින් ලියා ගන්නවද? වත්කම් වල තුන්වෙනි ලක්ෂණය හතරවෙනි ලක්ෂණය highlight කරලා ඒක ඉස්සරහින් පොඩි තරුවක් වගේ දාලා ලියා ගන්නවද? මම මේ කියන දේ. මට ඒක කලින් දෙන්න බැරුව ගියා. වත්කමක් හඳුනා ගැනීම සඳහා මෙම ලක්ෂණ දෙක අනිවාර්යෙන්ම තිබිය යුතුය. වත්කමක් හඳුනා ගැනීම සඳහා මෙම ලක්ෂණ දෙක අනිවාර්යෙන්ම තිබිය යුතුය. වත්කමක් හඳුනා ගැනීම සඳහා මෙම ලක්ෂණ දෙක අනිවාර්යෙන්ම තිබිය යුතුය. හරි.
මේ ලක්ෂණ දෙකෙනුත් වඩා වැදගත්ම ලක්ෂණය වෙන්නේ මෙන්න මේ හතරවෙනි එක තමයි. ඒ කියන්නේ මුලින්ම ඉන්න පුළුවන් කියන කතාව තමයි වඩාත් වැදගත්ම වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. සාමාන්‍යයෙන් ඔයාගෙන් ඇහුවොත් වත්කමක් ගිණුම් පොත්වල හඳුනා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම තිබිය යුතු ලක්ෂණ මොනවද කියලා ඔයා මේ දෙක තමයි කියන්නේ. හැබැයි හිතන්න මේක බහුවර්ණ ප්‍රශ්නයක වගේ අහලා තිබ්බොත් එහෙම මේ උත්තර හතරම දීලා තියෙනවා. අතීත ගනුදෙනු ප්‍රතිඵලයක්, ව්‍යාපාර පාලනය කළ හැකි වීම, අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යීමේ හැකියාවක් තියෙනවා. මේ හතරම දීලා තිබ්බොත් උත්තරේ විදිහ ගන්න ඕනේ හතරවෙනි එක. ඒ කියන්නේ මේක තමයි 100%ක් නිවැරදිම එක. හැබැයි මේකත් හරි. 3 4යි තමයි උත්තර වෙන්නේ. හැබැයි වඩාත්ම හරි එක හතරම දීලා තිබ්බොත් හතරවෙනි එක තමයි. ඒක හොඳට මතක තියාගන්න. මේක A level papers වල ඔහොම අහන්නේ හතරම දෙන්නේ. හැබැයි ඔයගොල්ලන්ගේ වාර විභාග papers වල ඔක් දෙනවා. ඒක ඔයගොල්ලන්ව පටලවන්න වගේ තමයි දෙන්නේ. හරි. එතකොට අපි බලමු වගකීම් ගැන. එතකොට වගකීමක් තියෙන මේ ලක්ෂණ ටිකම තමයි ඔයාලට මතක තියාගන්න පුළුවන් අර මම කලින් කිව්ව කෙටි ක්‍රමය. අතීත, වර්තමාන, අනාගත. ඒ ක්‍රමයෙන් මතක තියාගන්න මේ අතීත, වර්තමාන, අනාගත. එතනින් මතක තියාගන්න ලේසි. වගකීමක පළවෙනි ලක්ෂණයයි වත්කමක පළවෙනි ලක්ෂණය සමානයි. ඒ වගේම අන්තිම ලක්ෂණ දෙකත් සමානයි. හරි. ඊට පස්සේ තියෙනවා බලන්න වගකීම් පහත පරිදි වර්ග කරේ. ඒක ලියා ගන්න පළවෙනි එක ජංගම වගකීම්. පළවෙනි එක ජංගම වගකීම්. දෙවෙනි එක ජංගම නොවන වගකීම්. දෙවෙනි එක ජංගම නොවන වගකීම්. හරි. අංක 1 ජංගම වගකීම්, අංක 2 ජංගම නොවන වගකීම්. හරි. ඊට පස්සේ බලමු අපි ජංගම වගකීම්. සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුල निराකරණය කිරීමට අපේක්ෂා කරන වාර්තා කරන දිනයේ සිට මාස 12ක් තුල निराකරණය යුතු වගකීම්. හරි. අපි ඒකේ highlight කරගමුද මෙන්න මේ නිර්වචන. වාර්තා කරන දිනයේ සිට මාස 12ක් තුල निराකරණය කළ යුතු වගකීම්. ඔය නිර්වචනය කිව්වනම් ඇති. මාස 12ක් තුල निराකරණය කරන්න ඕනේ වගකීම්. හරි. ඊට පස්සේ අපි මෙතන පල්ලෙහාන් නිදසුන් කියලා දාලා ලියා ගමු. නිදසුන් කියලා දාලා අපි ලියා ගමු. බැංකු අයිරාව වෙළඳ ගෙවී යුතු දෑ ඊට පස්සේ තව එකක් ලියා ගන්න. බැංකු ණය වරහන් ඇතුලේ කෙටි කාලීන. බැංකු ණය වරහන් ඇතුලේ කෙටි කාලීන. හරි නේද? තව එකක් ලියා ගමු. ගෙවිය යුතු වියදම්. ගෙවිය යුතු වියදම්. හරි. පාරක් කියන්නද? බැංකු අයිරාව වෙළඳ ගෙවිය යුතු දෑ ගෙවිය යුතු වියදම් බැංකු ණය වරහන් ඇතුලේ කෙටි කාලීන. හරි. ඊට පස්සේ බලන්න ජංගම නොවන වගකීම්.
ජංගම වගකීම් කියලා කියන්නේ ජංගම වගකීම් නිර්වචනයට අදාළ නොවන සියලුම වගකීම් වේ. ජංගම වගකීම් නිර්වචනයට අදාළ නොවන සියලුම වගකීම් වේ. හරි. අපි ඒකෙදි ලියාගමු නිදසුන් කියලා දාලා විතර පල්ලෙහායින්. හරි. ඊට පස්සේ අපි ජංගම ලියාගමු බැංකු ණය උකස් ණය කියලා. බැංකු ණය උකස් ණය. ඒ දෙක තමයි තියෙන්නේ සම. බැංකු ණය උකස් ණය. බැංකු ණය උකස් ණය. හරි. ඊට පස්සේ මෙතන වාට දීලා තියෙනවා පේනවා ඇති කොටුවක් දීලා මේ අනුව කියලා තියෙනවා. ඒ කියන්නේ ඕගලන්ට කියන්න පුළුවන් ව්‍යාපාරයක මුළු වගකීම් ටිකත් සමාන වෙනවා කියලා. කොහොමද? අංගම වගකීම් ධන ජංගම නොවන වගකීම් කියලා. මුළු වගකීම් සමානයි. මුළු වගකීම් සමානයි. ජංගම වගකීම් ධන ජංගම නොවන වගකීම් වලට. මෙන්න මෙහෙම කියන්න පුළුවන්. මේක ලියාගන්න. කොටුව ඇතුලේ. නේද? ඊට පස්සේ අපි හිමිකම් ගැන කතා කරමු. බලන්න ආයතනයක මුළුවත්කම් වලින් එහි සියලුම වගකීම් අඩු කළ පසු ඉතිරිවන අයිතිය. මුළුවත්කම් වලින් සියලුම වගකීම් අඩු කළ පසු ඉතිරිවන අයිතිය අපි හිමිකම ලෙස හඳුන්වනවා. ඉතින් ඔයාලට ඒක highlight කරගන්න පුළුවන්. මුළුවත්කම් වලින් සියලුම වගකීම් අඩු කළ පසු ඉතිරිවන අයිතිය. හරි ඊට පස්සේ එතන පල්ලෙහා රූල් දෙකක් ඉඳ තියෙනවා අපි එතන ලියාගමු. ව්‍යාපාරයක හිමිකම මෙතනම ඉඳ තියෙන තැන ලියාගන්න. ව්‍යාපාරයක හිමිකම ප්‍රාග්ධනය ස්කන්ධය හා ශුද්ධවත්කම් ලෙසද හඳුන්වයි. තව පාරක් කියන්න. ව්‍යාපාරයක හිමිකම ප්‍රාග්ධනය ස්කන්ධය හා ශුද්ධවත්කම් ලෙසද හඳුන්වයි. ඒ කියන්නේ මේවා සමාන වචන. හරි නේද? ඊට පස්සේ අපිට තව වැදගත් කොටසක් සාකච්ඡා කරන්න තියෙනවා. වත්කම් වගකීම් හිමිකම් ගැන සාකච්ඡා කළා.
දැන් අපිට තව කතා කරන්න ගනුදෙනු නිසා බිය වෙන දේවල් දෙකක් තියෙන එකක් තමයි ආදායම් වියදම්. ඒක අපි දැන්ම කතා කරන්නේ නැහැ. අපි බලමු මට කියා දෙන්න පුංචි පුංචි කොටස් කීපයක් තියෙනවා. මම ඒක පැහැදිලි කරලා ඉන්නම්. ඒ කියන්නේ අපි තව මේ ගිණුම් ගණන විෂය හදාරද්දී දැනගෙන ඉන්න ඕනේ පොඩි පොඩි සංකල්ප කීපයක් තියෙනවා. බලන්නකෝ. එකක් තමයි බලන්න අපි මේ ගිණුම් ගණන විෂය හදාරනකොට ජංගම නොවන කියන එකේ තේරුම දැනගෙන ඉන්න ඕනේ. ජංගම කියලා කියන්නේ අපි හැමතිස්සෙම ගාණක් හදන්නේ කාලයකට. ඉතින් මේ කාලය ගන්නකොට අපි ගද්දි ජංගම කියන වචනේ පාවිච්චි කරන්නේ ගිණුම් වර්ෂයක. ඒ කියන්නේ අපි ගාණ හදන්නේ ජනවාරි මාසේ පළවෙනිදා පටන් අරගෙන දෙසැම්බර් මාස 12:31කින් ඉවර වෙන නම් අන්නේ අවුරුද්ද අවසාන දිනේ ඉඳන් ඊළඟ මාස 12ට කියනවා ජංගම කියලා. ජංගම නොවන කියලා කියන්නේ අපේ අවුරුද්දක අවසාන දිනේ ඉඳන් මාස 12කට පස්සේ කාලය. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. ජංගම කියලා කියන්නේ ගිණුම් වර්ෂයේ අවසාන දිනේ සිට මාස 12ක කාලයට. ජංගම නොවන කියලා කියන්නේ දැන් අපි අද ඉඳන් ජංගම නොවන කියලා කියන්නේ ලබන අවුරුද්දේ මැයි 20ට පස්සේ කොටසට කියන්නේ ජංගම නොවන කියලා. අද ඉඳන් ලබන අවුරුද්දේ මැයි 20 දක්වා කාලයට කියන්නේ ජංගම කියලා. අන්න ඒක highlight කරගන්න. මේ දෙක highlight කරගන්න. මේවා අපිට ඕන වෙනවා ගණන් හදද්දී. ඉස්සරහට දෙන්නේ ගණන් හදන්න. ද්‍රවශීලතාවය කියලා කියන්නේ කෙටි කාලින බැඳීම් යොවා දැමීමට ඇති හැකියාව. නැත්නම් මෙතන තව නිර්වචනයක් ලියා ගන්න පල්ලෙහායින්. වත්කමක් මුදල් බවට පත් කිරීමට ඇති හැකියාව. වත්කමක් මුදල් බවට පත් කිරීමට ඇති හැකියාව. අපි කියන ද්‍රවශීලතාවය කියලා. මේක නිකන් ලියා ගන්න අපිම ඉස්සරහදී හම්බ වෙනවා. කාරක ප්‍රාග්ධනය. කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ මේක ටික highlight කරගන්න ඕනේ. ජංගමවත්කම් වලින් ජංගම වීම අඩු කළ පසු ලැබෙන අගය. මෙන්න මේක highlight කරගන්න. කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ ඔය කෙටි කාලින වත්කම් වලින් කෙටි කාලින වගකීම් අඩු කළාට පස්සේ හම්බෙන උත්තරේ. ඒ කියන්නේ ඔයාලට ඕන මේක ලියාගත්ත එක මෙහෙම කාරක ප්‍රාග්ධනය මේවා නිකන් දැනගෙන ඉන්න දැනට ගණන් හදද්දී අපිට අවශ්‍ය වෙනවා මේවා ආයෙත් පාරක් ඔයගලන්ට ඉස්සරහදී හම්බ වෙනවා. ඒ වුණාට දැම්ම නිකන් අදහස මොකක්ද කියලා එන්න ඕනේ නිසා පොඩ්ඩක් බලාගෙන ඉන්න. ජංගම වත්කම් ඍණ ජංගම වගකීම්. හරි ඊට පස්සේ තියෙනවා ලාභය. ලාභය කියලා කියන්නේ ආදායමෙන් වියදම අඩු කළ පසු ලැබෙන අගය. ඒකත් highlight කරගන්න. පල්ලෙහෙන් ලියා ගන්න. ලාභයේ ඇලිරක් අලාභයේ සමානයි ආදායම් ඍණ වියදම් කියලා. හරි ඊට පස්සේ අය බලමු. හරි ඊට පස්සේ අපි ආයෙ පාරක් ටියුට් එකට යන්. මේ තියෙන පහත වගේ ස්ටැම්ප් පුරවන්න කියලා. මම මේක හෝම්වර්ක් එකක් විදිහට දාන්නම්.
ඔයගලන්ට තියෙන්නේ මේකේ වත්කම් සමානයි හැමතිස්සෙම ඉවර නැහැ පන්ති වත්කම් සමානයි ප්‍රාග්ධනය දන වාක්‍යය. මෙන්න මේකට අනුව මේ ස්තැන් ටික පුරවන්න තියෙනවා. වත්කම් සමානයි කියලා අරගෙන උත්තර ටික ගන්න තියෙනවා. හරි. මම මේක හෝම්වර්ක් එකක් විදිහට තියනවා. අර අපි කලින් උදාහරණයක් කතා කරේ 1000ක වත්කම් තිබ්බා බාහිර පාර්ශ්වයට 200ක වගකීමක් තිබ්බනම් හිමිකම කීයද කියලා ඇහුවේ. අන්න ඒ වගේ හිතලා හදන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ අද දවසේදී අපි සාකච්ඡා කරපු ප්‍රශ්න ටික එකපාරක් මතක් කරගමු. ඊට පස්සේ තමයි පන්තිය නවත්තන්නේ. ඊට පස්සේ අද ක්ලාස් එක ආරම්භ කියලා මම දැන් කතා කරලා බලන්න. එයාලා තිබ්බොත් එහෙනම් මම ඔයගලන්ගේ ටියුට් ටික දෙන්නම් පන්තියට. ඒ වුණොත් අද ඔයගලන්ට ගන්න පුළුවන්. බලමු අපි අද දවසේ කතා කළේ ගිණුම් කරන සමීකරණය ගැන. හරි. අපි කතා කරේ ගිණුම් කරන සමීකරණ ගැන. අපි මුලින්ම කතා කළා මේ ගිණුම් කරන සමීකරණ ඉගෙන ගන්නකොට අපි දැනගෙන ඉන්න ඕනේ ප්‍රධාන සංකල්පයක් තියෙනවා. ඒකට කියනවා ඒකක සංකල්පය කියලා. මේ ඒකක සංකල්පය නිසා තමයි ගිණුම් කරන සමීකරණය හැදිලා තියෙන්නේ. මම හිතන්නේ ඔයගොල්ලන්ගෙන් ගිය සතියේ දුන්න ප්‍රශ්නයකටත් මම මේකත් දැම්මා. ගිණුම් කරන සමීකරණය හැදිලා තියෙන්නේ මොන සංකල්ප නිසාද කියලා. මට මතක නැහැ තිබ්බද නැද්ද කියලා නම්. කොහොමවත් ගිණුම් කරන සමීකරණය හැදෙන්නේ මේ සංකල්පය නිසා. ගිණුම් කරන ඒකක සංකල්පය. මේකෙන් කියන්නේ ගිණුම් කරනේදී ව්‍යාපාරය එහි අයිතිකරුවන් ගෙනුයි වෙනත් බාහිර පාර්ශ්වයන්ගෙන් වෙනවම පැවැත්මක් තියෙන එකක් කියන එක. මේ සංකල්පය නිසා තමයි අයිතිකරු ව්‍යාපාරයට දෙයක් දෙනකොට ව්‍යාපාරයේ සම්පත් වැඩි වෙනවා වගේම අයිතිකරුට ඇති අයිතියකුත් වැඩි වෙනවා කියලා සලකන්නේ. ඒ වගේම තමයි බාහිර පාර්ශ්වයන් ව්‍යාපාරයට යම්කිසි දෙයක් දෙනකොට ව්‍යාපාරයේ සම්පත් වැඩි වෙනවා. බාහිර පාර්ශ්වයන්ට තියෙන අයිතිය වැඩි වෙනවා කියලා සලකන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම ව්‍යාපාරයක සම්පත් ටික ඒ සම්පත් සැපියූ පාර්ශ්වයන්ට තියෙන අයිතියට සමාන වෙනවා. අන්න ඒ අනුව අපි සමීකරණයක් හදාගත්තා. මෙන්න මේ විදිහට සම්පත් ටික අයිතියට සමාන වෙනවා අය. සම්පත් ටික අයිතිකරුගේ අයිතියටයි බාහිර පාර්ශ්වයට අයිතියටයි තමයි සමාන වෙන්නේ. ඒ අනුව සම්පත් වලට වත්කම් කියනවා කියලා කිව්වා. අයිතිකරුගේ අයිතියට හිමිකම් කියනවා කියලා කිව්වා. බාහිර පාර්ශ්වයට අයිතියට වගකීම් කියලා කියනවා කියලා කිව්වා. ඊට පස්සේ අපි කතා කළා ගනුදෙනුවක් ගැන. ගනුදෙනුවක නිර්වචනය කලින් පාර්ට් නෝට් එකේදී ඔයාලට හම්බ වුණා. ඊට පස්සේ අපි කතා කළා මේ ගනුදෙනු නිසා කියවන දේවල් පහක් තියෙනවා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. මේක අපි මුලින්ම කතා කළේ අද වත්කමක් ගැන. ඒවා නිර්වචන බලා ගන්න ඕනේ. අපි වත්කමක් කියලා කිව්වේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ වර්තමානයේදී පාලනය කරන සම්පත් වලට. ඊට පස්සේ අපි කතා කළා වත්කමක තියෙන ලක්ෂණ හතරක් තියෙනවා කියලා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලය, වර්තමානයේ බැඳීම, පාලනය කළ හැකි වීම, අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම, වටිනාකම විශ්වාසදායීව මයින්න පුළුවන් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි කතා කළා වත්කම ප්‍රධාන කොටස් දෙකට බෙදන්න පුළුවන් කියලා. ජංගම වත්කම්, සංගම නොවන වත්කම් කියලා. ඊට පස්සේ තවදුරටත් කිව්වා වත්කමක් හඳුනා ගන්න නම් අනිවාර්යෙන් අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමක් තියෙන්න ඕනේ සහ වටිනාකම මයින්න පුළුවන් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ කතා කළා වත්කම් ප්‍රධාන කොටස් දෙකයි. ඊට පස්සේ කතා කළා වගකීමක් ගැන. වගකීමක් කිව්වේ නම් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙනවා, අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යනවා සහ වර්තමානයේදී බැඳීමක් පවතිනවා කියලා. කිව්වා වගකීම් කියලා. වගකීමකට තියෙන ලක්ෂණ හතරයි. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්, වර්තමානයේ බැඳීමක් තියෙනවා, අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යනවා. දිවැය වගේ විශ්වාසදායීව වගකීමුත් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ජංගම වගකීම්, ජංගම නොවන වගකීම්. ඊට පස්සේ කතා කළා අන්තිමටම හිමිකම් ගැන. හිමිකමක් කිව්වේ මොකක්ද? ව්‍යාපාරයක මුළුවත්කම් වලින් වගකීම් අඩු කළ පසු ලැබෙන අගය. ප්‍රශ්නයක් අහලා තියෙනවා. ප්‍රශ්නයක් අහලා තියෙනවා print out ගත්ත අයත් tute ගන්න ඕනද කියලා. මෙහෙමයි ඉතින් tute එක ගන්න කියන්නේ ඔයගලන්ට එන එක බාධාවක් නැමී නම් එන්න
මං ඔයාට තෑග්ගකුත් තියෙනවා මං හිතන්නේ නෙවෙයි තියෙන්නේ ඔයාට තෑග්ගක් තියෙනවා ඉතින් ඒකත් ගන්න පුළුවන් ඔයගලන්ට ඒ කියන්නේ එන්න පුළුවන් නම් ඇවිල්ලා ගන්න මං අද කතා කරලා බලලා මෙසේජ් එකක් දාන්න ඔයගලන්ට මොකද පන්තිය මට ඇත්තටම කිව්වේ නෑ මං කලින් කියලා තිබ්බ මට එහෙම කියනවනම් කියන්න කියලා ඇයි දන්නේ ඒක මම පොඩ්ඩක් බලන්න ඕනේ පොඩ්ඩක් මම බලලා ඔයගලන්ට පණිවිඩයක් දෙන්න හරි ඉතින් හිමිකම කියලා කියන්නේ ව්‍යාපාරික වත්කම් වලින් වගකීම් අඩු කළ පසු ලැබෙන අගය. ඉතින් අපි අද දවසේ මේ කොටස තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ ටික හොඳට බලාගෙන ඉන්න අනිවාර්යයෙන්ම මේ වත්කම් වල වගකීම් වල ලක්ෂණ එහෙම සෑහෙන දුරට ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ. මොකද මේවා දැනගෙන හිටියේ නැත්නම් අපිට ඉස්සරහ ගණන් වලට යද්දි චුට්ටක් අමාරු වෙනවා. හරි තව ප්‍රශ්නයක් අහලා තිනවා අර කාරක ප්‍රාග්ධනය පොඩ්ඩක් කියන්න. කාරක ප්‍රාග්ධනය. කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ ව්‍යාපාරයක එදිනෙදා වැඩ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය කරන ප්‍රාග්ධනය. මේක ඇත්තටම ඔයගලන්ට කියා දෙන්න තියෙන්නේ මේ ටියුට් එකේ අන්තිම හරයේ ආයෙ පාරක් අපි කතා කරනවා. මම ඒකට කියන්නම් අහපු නිසා කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ ව්‍යාපාරයක එදිනෙදා වැඩ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය කරන ප්‍රාග්ධනය. ඒක හොයන්නේ ජංගම වත්කම් වලින් ජංගම වාකීම් අඩු කළා. හිතන්නකෝ මෙහෙම දැන් ව්‍යාපාරයක මුළු හිමිකම නැත්තම් මුළු ප්‍රාග්ධනය හොයන්නේ කොහොමද? වත්කම් වලින් වගකීම් අඩු කරලා. එතකොට කාරක ප්‍රාග්ධනය හොයන්නේ ජංගම වත්කම් වලින් ජංගම වාකීම් අඩු කරලා. කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ කෙටි කාලීන වැඩ කටයුතු කරගෙන යාමට අවශ්‍ය කරන ප්‍රාග්ධනය. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මාස 12ක් තුල ව්‍යාපාරයක පවතින වත්කම් වලින් මාස 12ක් තුල ව්‍යාපාරයෙන් ගෙවන්න තියෙන දේවල් අඩු කරාම එන උත්තරේ කියන්නේ කාරක ප්‍රාග්ධනය. ඒක එහෙම දැනගත්තාම ඇති. ජංගම වත්කම් රින්න ජංගම වාක්‍ය. අපි ඒක ඉස්සරහට තවදුරටත් කතා කරමු. කොහොමද ඒ ගණන් එන්නේ වගේ. එහෙනම් මම අදට මෙතනින් නවත්තනවා. මොනවාට ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න.